ළමයි එතකොට අපි සාකච්ඡා කරේ චෙක් පතක් කියන්නේ මොකක්ද කියලා ගංගම ගිණුම් හිමියෙකු විසින් එහි සඳහන් මුදල ඒ කියන්නේ චෙක් එකේ සඳහන් මුදල නම සඳහන් පුද්ගලයාට හෝ සමහරක් වෙලාවට චෙක් එකේ නම තියෙන්නත් පුළුවන් නේද සමහරක් වෙලාවට අපි තම චෙක් පතක ආකෘතිය ඇන්නේ නැහැ මේ චෙක් එක මෙතන තියෙනවානේ පේ කියලා කාටද පේ කරන්න ඕනේ කියලා සමහරක් වෙලාවට නම තියෙනවා සමහරක් වෙලාවට තියෙන්නේ මෙන්න මෙහෙම පේන ඇති කියලා මම හිතනවා කෑෂ් කියලා නැත්නම් සිංහලෙන් නම් මුදල් කියලා තියෙන්නේ මෙහෙම මුදල් කියලා එතකොට මේක අපි කියන්නේ කෑෂ් චෙක් එකක් මුදල් චෙක් පතක් එතකොට නමක් නැහැ රැගෙන එන ඕනම කෙනෙකුට මුදල් ගන්න පුළුවන් ඒකයි නම සඳහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට චෙක් එකේ මෙතන නම ලියන්නම අවශ්‍යතාවයක් නැහැ. නම ලියන්න ඕනේ නැහැ. මුදල් කියලා ලියන්නත් පුළුවන්. නම සඳහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට ගෙවන ලෙස අමුතු සද්දහය ගණන් ගන්න එපා. මෙතන යන කට්ටිය මට කතා කරගෙන යනවා. ඒකයි නම සඳහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට ගෙවන ලෙස බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගයක් අපි කියන්නේ අණක් කියලා. ඒකයි චෙක් එකේ ආකෘතිය අඳිනකොට ඔයගොල්ලෝ දැකලා ඇති. ගෙවන්න හොඳේ නේද? එහෙම නෑ. කෙලින්ම තියෙන ගෙවනු කියලා. බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගයක් මෙතන තියෙන්නේ අඩ කරන කියලානේ කෙලින්ම ඒකත් වඩා භයානකයි. බැංකුවට කරන ලිඛිත නියෝගයක් චෙක් පතක් ලෙස හැඳින්වේ. චෙක් පතක් ලෙස හැඳින්වේ. අපිට උගන්වලා පුරුදු නිර්වචනිකුත් තියෙනවා. අපි සෑහෙන කාලයක් කියපු නිර්වචනය තමයි චෙක් පතකට වාණිජ්‍ය බැංකුවක ජංගම ගිණුමක ඇති මුදල් ප්‍රමාණයකින් යම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් තමාට හෝ තමා අණ කරන වෙනත් පාර්ශවයකට ගෙවන ලෙස බැංකුවක් වෙත අණ කරන විනිමය පත්‍රයක් චෙක් පතක් කියලා. ඉතින් අලුත් නිර්වචන එනකොට පාවිච්චි කරපු නිර්වචන අයින් කරන්න වෙනවා. ඉතින් දැන් අපිට තියෙන අලුත්ම නිර්වචන විදිහට මේක තමයි පාවිච්චි කරන්න වෙන්නේ. හැබැයි මේ නිර්වචනයේ පොඩි සුන්දර බවකුත් තියෙනවා. ඒ කියන්නේ සුන්දර බවක් කියන එක නෙමෙයි ලස්සන කියන එක නෙමෙයි. මේක යම් කිසි වටිනාකමකුත් තියෙනවා හැබැයි මේ නිර්වචනයේ අලුත් එකේ. ඒකට හේතුව මේ චෙක් පතකට සම්බන්ධ ප්‍රධාන පාර්ශව තුන මේකෙන් පැහැදිලිව කියවෙන නිසා. මේ ඔබ දන්නවා චෙක් පතකට සම්බන්ධ ප්‍රධාන පාර්ශව තුනක් ඉන්නවා. නේ? මෙතන අස්සම් කරන කෙනාට අපි කියනවා චෙක් එකේ නේද? මේ ඉන්නේ ජංගම ගිණුම් හිමියා තමයි චෙක් එකට අස්සම් කරන්නේ. නේ? අපි යාට කියන්නේ කවුරු කියලාද? අනකරු කියලා. අනකරු තමයි ජංගම ගිණුම් හිමියා කියලා කියන්නේ. නේ? එයා ගැන උඩින්ම කියවෙනවා. ඊට පස්සේ නම සඳහන් පුද්ගලයා මෙතන පේ කියලා බොහෝ විට නමක් තියෙන්න පුළුවන්. නේ? අපි හිතමුකෝ සිසිර ජයකොඩි කියලා. සිසිර ජයකොඩි මගේ ගුරුතුමා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට වැඩ කරනවා. මම තර්ක ශාස්ත්‍රය ඉගෙන ගත්ත අපේ ආදරණීය ගුරුවරයා. ඔයගොල්ලෝ දැකලා ඇති ටීවී එකේ. සිසිර ජයකොඩි කියලා ලියලා තිබ්බොත් නම සඳහන් පුද්ගලයාටනේ. ඒතර එයාට අපි කියන්නේ ආදායකයා කියලා. ඔයගොල්ලෝ දන්නවා චෙක් පතේ නම සඳහන් පුද්ගලයා නැත්නම් චෙක් පතේ සඳහන් වටිනාකම ලැබීමට හිමිකම ඇති පාර්ශවය තමයි ආදායකයා කියලා කියන්නේ. ආදායකයා. නේ? ඒ වගේම රැගෙන ණයකට ගෙවන ලෙස බැංකුව තමයි අපි දන්නවා ඒ කියන්නේ ජංගම ගිණුම විවෘත කරන ලද බැංකුව තමයි මෙන්න මෙතන තියෙන අපි මොකෝ බැංකුවේ නම හා ශාඛාව ලංකා බැංකුව නුගේගොඩ. මෙයා තමයි එතකොට තුන්වෙනි පාර්ශවය බැංකුව ඒ කියන්නේ ජංගම ගිණුම විවෘත කරපු බැංකුව අපි කියනවා අනලදු කියලා නේ අනලදු. මෙතනින් පැහැදිලිවම චෙක් පතකට සම්බන්ධ ප්‍රධාන පාර්ශව
තුන් දෙනා ගැන කියවෙනවා. නේද? ඉස්සලම ඉන්නේ අනකරු. මෙතනින් කියවෙන්නේ ආදායකයා ගැන. මෙතනින් කියවෙනවා අන ලදු ගැන. නිසා විශේෂ හොඳකුත් ඒ නිර්වචනේ තියෙනවා. පාර්ශව තුන ගැන හොඳින්ම සඳහන් වෙන නිසා. හරි අපි ඔය කතා කරේ චෙක් පතක නිර්වචනය. ඊට පස්සේ අපි අර විනිමය පත්‍ර ආඥාපනතේ 73 වෙනි වගන්තියේ නිර්වචනේ පොඩ්ඩකට දාගමු මොකටද? නේද? ඉල්ලූ විටක ගෙවන ලෙස බැංකුවක් වෙත අණ කරන විනිමය පත්‍රයක්. අපි කියන චෙක් පතක් කියලා ලියන්න යටින් වෙනම සටහනක් දාලා වෙනම කරුණක් යටතේ ප්‍රධාන නිර්වචනයට යටින් මේ නිර්වචනයට යටින් විනිමය පත්‍ර ආඥාපනතේ 73 වෙනි වගන්තියට අනුව විනිමය පත්‍ර ආඥාපනතේ 73 වෙනි වගන්තියට අනුව විනිමය පත්‍ර ආඥාපනතේ 73 වෙනි වගන්තියට අනුව 73 වෙනි වගන්තියට අනුව 73 වෙනි වගන්තියට අනුව කියලා ක්‍රම එකක් දාලා යටින් පෙරලිකම ඇතුලේ ලියා ගන්න. ඉල්ලූ විටක ගෙවන ලෙස ඉල්ලූ විටක ගෙවන ලෙස ඉල්ලූ විටක ගෙවන ලෙස බැංකුවක් වෙත අණ කරන විනිමය පත්‍රයක්. ඉල්ලූ විටක ගෙවන ලෙස බැංකුවක් වෙත අණ කරන විනිමය පත්‍රයක්. බැංකුවක් වෙත අණ කරන විනිමය පත්‍රයක්. බැංකුවක් වෙත අණ කරන විනිමය පත්‍රයක්. බැංකුවක් වෙත අණ කරන විනිමය පත්‍රයක් චෙක් පතක් වේ. බැංකුවක් වෙත අණ කරන විනිමය පත්‍රයක් චෙක් පතක් වේ. බැංකුවක් වෙත අණ කරන විනිමය පත්‍රයක් චෙක් පතක් වේ. දැන් අපිට ඊට පස්සේ සාකච්ඡා කරන්න පුළුවන් චෙක් පතකට සම්බන්ධ ප්‍රධාන පාර්ශව තුන කවරේද කියන ප්‍රශ්නෙට අපිට එන්න පුළුවන්. ඒතකොට පාර්ශව තුන ඉතා පැහැදිලිව මෙතන ඉන්නවා. අපි ලියාගමු මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. චෙක් පතකට සම්බන්ධ ප්‍රධාන පාර්ශව තුන කවරේද? 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 පැහැදිලිව තියෙනවා බෝඩ් එකේ. එක අපි දාගමු අනකරු. එක අනකරු. එක අනකරු. එතකොට චූටි ලකුණක් දාලා කවුද මේ අනකරු කියන්නේ? අපි කියනවා ජංගම ගිණුම් හිමියාවේ. ජංගම ගිණුම් හිමියාවේ. ජංගම ගිණුම් හිමියාවේ. කෙටියෙන්ම කියනවා නම් ජංගම ගිණුම් හිමියා තමයි එයාට චෙක් පොත හම්බ වෙන්නේ. එයානේ අස්සම් කරන්නේ ජංගම ගිණුම් හිමියාවේ. නැතහොත් එතන තමයි නැතහොත් චෙක් පතක් ලියා අත්සන් කරන පාර්ශවයේ වේ. චෙක් පතක් ලියා අත්සන් කරන පාර්ශවයේ වේ. චෙක් එකක් අනකරුම පුරවන්න ඕනේ. වෙන කෙනෙක් ලිව්වට පස්සේ අනකරුට අස්සන විතරක් ගහන්නත් පුළුවන්. අනකරුට පුරවන්නත් පුළුවන්. චෙක් පතක් ලියා අත්සන් කරන පාර්ශවයේ වේ. 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 අනකරු. ඊට පස්සේ අපි කතා කරමු කැමති කෙනෙක්ව කතා කරන්න පුළුවන් අන ලදු ගැන කතා කරමු. මම කැමති අන ලදු ගැන කතා කරන්න. අනකරුගේ විරුද්ධ පදේ වගේනේ නිකන් අන ලදු.
අනලදු. ඒතර අනලදු කියන්නේ අනිවාර්යයෙන්ම වාණිජ බැංකුවක්. අනලදු කියන්නේ ජංගම ගිණුම විවෘත කරන ලද වාණිජ බැංකුව වේ. නේද? ජංගම ගිණුම විවෘත කරන ලද වාණිජ බැංකුව වේ. 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 මූලික අදහස. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් නැතහොත් අපි දන්නවනේ වචනේ මොකක්ද කියලා අන කරන්නේ අන කරු නේද? එතකොට අන කරු කරන විධානය නැත්නම් නියෝගය නේද? අන කරු චෙක් පතක් කරහානේ ගෙවනු කියලා නියෝග කරන්නේ අදාළ වාණිජ බැංකුවට. එතකොට අපිට අනලදු නිර්වචනය කරන්න පුළුවන් ඕනනම් චෙක් පතක් මගින් කරන විධානය ලබන පාර්ශවය වේ. මේ චෙක් එක අරන් යන කෙනාට නේද ගෙවන්න කියලා නියෝග කරන එකනේ චෙක් පතකින් කරන්නේ. මේ චෙක් පත අරගෙන එන කෙනාට ගෙවන්න කියලා නියෝග කරන එක තමයි කරන්නේ. ඒතකොට චෙක් පතක් කියලා කියන්නේ නේද චෙක් පතකින් කරන චෙක් පතක් මගින් කරන නැතහොත් චෙක් පතක් මගින් කරන විධානය ලබන පාර්ශවයේ වේ. නැත්නම් අනකරු වෙන්න ඕනේ නැහැ නේ චෙක් එකක් අරගෙන මෙන්න මේකට මෙයාට ගෙවන්න කියලා අනකරු ඇවිල්ලා කියන්නේ අනකරු වෙන්න ඕනේ නැහැ. චෙක් පත අදාළ කෙනාගේ අතේ බැංකුවට ගියාම ඇති චෙක් පතක් මගින් කරන විධානය ලබන පාර්ශවයේ වේ. නැතහොත් චෙක් පතක් මගින් කරන විධානය ලබන පාර්ශවයේ වේ. ඒකයි ලදු අනලදු කියලා කියන්නේ. චෙක් පතක් මගින් කරන විධානය ලබන පාර්ශවයේ වේ. චෙක් පතක් මගින් කරන විධානය ලබන පාර්ශවයේ වේ. චෙක් පතක් මගින් කරන විධානය ලබන පාර්ශවයේ වේ කියලා කියන්නත් පුළුවන්. ඊපස්සේ තුන්වෙනි පාර්ශවය විදිහට අපි ගමු ආදායකයා. ආදායකයා තමයි අපි කියන්නේ චෙක් පතේ සඳහන් වටිනාකම ලැබීමට හිමිකම ඇති පාර්ශවයනේ. චෙක් පතේ සඳහන් වටිනාකම ලැබීමට හිමිකම ඇති පාර්ශවය. නැත්නම් අපිට කියන්න පුළුවන් චෙක් පතේ නම සඳහන් වන පුද්ගලයා එහෙම නැත්නම් චෙක් පතේ සඳහන් වටිනාකම ලැබීමට හිමිකම ඇති පාර්ශවය කියලා ආදායකයාට. ඒතකොට ලියා ගන්න මෙන්න මෙහෙම චෙක් පතේ නම සඳහන් වන පුද්ගලයා එහෙම නැත්නම් ඇලයිරක් දාලා චෙක් පතේ නම සඳහන් වන පුද්ගලයා චෙක් පතේ නම සඳහන් වන පුද්ගලයා චෙක් පතේ නම සඳහන් වන පුද්ගලයා නැත්නම් ඇලයිරක් ගහලා චෙක් පතේ සඳහන් වටිනාකම ලැබීමට හිමිකම ඇති පාර්ශවය වේ. ඇලයිරක් ගහලා චෙක් පතේ සඳහන් වටිනාකම ලැබීමට හිමිකම ඇති පාර්ශවය වේ. චෙක් පතේ සඳහන් වටිනාකම ලැබීමට හිමිකම ඇති පාර්ශවය වේ. චෙක් පතේ සඳහන් වටිනාකම ලැබීමට හිමිකම ඇති පාර්ශවය වේ. ඒ ආදායකයා. අපි ඔය කතා කරේ චෙක් පතකට සම්බන්ධ වන ප්‍රධානම පාර්ශව තුන. ඊට පස්සේ අපි එමු චෙක් පතක ආකෘතිය අඳින්නේ කොහොමද කියලා. චෙක් පතක ආකෘතිය. දැන් ඒක ගොඩක් අයට චෙක් එකක් දැකලා තිබ්බනේ චෙක් එකක් අඳින්න බෑ. මේ චෙක් එකක් අඳින්න නේද චෙක් පතක මූලිකාංග දැනගන්න ඕනේ. මූලිකාංග නැතුව චෙක් එකක් අඳින්න බෑ. චෙක් පතක මූලිකාංග හරි වැදගත් දැනගන්න එක චෙක් පතක් අඳින්න. ඕනම දෙයක් අඳින්න එහෙම තමයි. ඒකේ මූලික දේවල් ටික අපි හොඳින් අඳුරගෙන තියෙන්න ඕනේ. චෙක් එකක් අඳින්න නැත්නම් ඒක අඳින්න බෑ හරියට.
මම සාමාන්‍යයෙන් පාඩමක් උගන්වන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝන්ටත් එක කරන්න පුළුවන්. දැන් චෙක් පත් උගන්වන්න ඉස්සෙල්ලා මම ඒකට සම්බන්ධ වීඩියෝස් කීපයක් බලනවා. කොහොමද මේක උගන්වලා තියෙන්නේ කියන එක තියෙන YouTube එකේ එහෙම ඒකත් බලලා තමයි මම මගේ උගන්වන විදියත් මම හදාගන්නේ. ඉතින් ළමයිනුත් ඒවා කරන්න ඕනේ. මේ තියෙනවා ගිහින් බලන්න හොඳ හොඳ වීඩියෝ තියෙනවා. නිකන් මොහොතක්වත් ඉන්න හොඳ නෑ මේ දවස්වල නේ වීඩියෝස් බලන්න පුළුවන් හොඳටම පාඩම් කරන්න අමාරු නම් කම්මැලි නම් මේ එක්කෙනාගේම පාඩම අහන් ඉන්න කම්මැලි නම් වෙන අයගේ වීඩියෝස් බලන්න පුළුවන්. ඒක මගේ නම් ඇත්තට මේක විනෝදාංශයක්. පුළුවන් තරම් වෙන අයගේ වීඩියෝ බලන එක. මම නිකන් ඉන්න ගොඩක් වෙලාවද කරන්නේ මට හිතුන පාඩම් වල වීඩියෝස් බලන එක. හොඳයි. චෙක් පතක් මම දැක්කේ නම් නැහැ. හැබැයි ගොඩක් අය අඳිනවා. මම දකින්නේ එක්කෝ ස්ක්‍රීන් එකෙන් පෙන්වන එක තමයි ගොඩක් වෙලාවට චෙක් එක කරන්නේ. නැත්නම් ගොඩක් අයගේ චෙක් එක ඇඳලා තියෙන්නේ. මේ ඊට පස්සේ පැහැදිලි කරනවා මම ගොඩක් අය අඳිනවා දැකලා නැහැ. පාඩම උගන්වන ගමන් චෙක් එකක් අඳිනවා. ඉතින් ඒකත් ලේසි වැඩක් නෙමෙයි චෙක් එකක් අඳින එක. අපි බලමු චෙක් එකක් අඳින්නේ කොහොමද කියලා. චෙක් පතක ආකෘතිය පහත වේ. 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 ඒතර බලා ගන්න ඕනේ හොඳට අඳින විදිය චෙක් එක. චෙක් පතක ආකෘතිය පහත වේ. එතකොට ඔබ දන්නවා චෙක් පොතෙන් චෙක් පත ඉවත් කරොත් නේද මේව අර ටිකට් පොතෙන් ටිකට් එක කඩනකොට නේ මෙන්න මේ කොටසට අපි කියනවා පිළිපත කියලා. පිළිපත. චෙක් පොතෙන් චෙක් පත ඉවත් කළ විට එහි ඉතිරි වෙන කොටසට අපි කියනවා පිළිපත කියලා. විනාඩිය Rasen
කියපු දේ ඇහුනෙත් නෑ මේ මං කිව්වා දැන් ටිකකට ඉස්සෙල්ලා අපේ රැස්වීමක් තියෙනවා කියලා උඩ තට්ටුවේ මේ අපේ හාමුදුරුවෝ ආවා මේ සුදු රෙද්ද මට දෙන්න අමතක වුණා ගේ ඇතුලේ තිබුණ එක දෙන්න ගියා ඒකයි ටක් ගාලා නැගිටලා ගියේ එතන අපේ ඇඳ හැදිදී චෙක් පතක ආකෘතිය එතන චෙක් පතෙන් චෙක් පත ඉවත් කරපුවම මේකේ ඉතුරු වන කොටස තමයි අපි කියන්නේ පිළිපත කියලා. එතකොට පිළිපත කියලා කියන්නේ චෙක් පතකින් ගෙවීමක් කළ බවට සාක්ෂියක් විදිහට තමයි අපි පිළිපත සාමාන්‍යයෙන් සලකන්නේ මේ චෙක් පොතේ මේ චෙක් පතේ ලියපු තොරතුරු නේ අපි චෙක් පත දෙන්න ඉස්සෙල්ලා පිළිපතේ සඳහන් කර ගන්නවා. දැන් මගේ ඉස්කෝලේ නම් ඔය අපේ පිහිනුම් කටයුතු සඳහා මාසෙකට 10000ක චෙක් එකක් දෙනවා. එතකොට සාමාන්‍යයෙන් චෙක් එක දෙන්න ඉස්සෙල්ලා මට මෙතන පිළිපතේ අත්සනකුත් ගන්නවා මගෙන් චෙක් පත එහෙම අත්සනක් ගන්න අවශ්‍ය නැහැ. නමුත් අත්සනකුත් අරගන්න චෙක් පත නිකුත් කරා කියලා මට දුන්නා කියලා සහතිකයක් විදියට ඉස්කෝලේ නම්. එහෙම අවශ්‍යතාවයක් නැහැ මම දන්න විදියට. හොඳයි. එතකොට මේ පිළිපත අපි චෙක් පතක මූලික අංග ටික පිළිබඳව අවධානය යොමු කරොත් ඉස්සෙල්ලම තියෙන්නේ මෙතන චෙක් පතක දිනය date එක තියෙනවා දිනය දිනය සටහන් කරන විශේෂ අපි ක්‍රමයක් තියෙනවානේ අපිට ඕන විදිහට දිනේ සටහන් කරන්න බෑ නේ මෙතන කොටු 8ක් තියෙනවා DD MM Y 4ක් තියෙනවා නේ date එක month එක year එක නේ DD MM මේ ඉතුරු 4 Y තියෙන්නේ Y 4ක්. ඒතර date එක අද අපි දාමුකෝ අද date එක 14යි 9යි 20යි 21 නේ දින. එතකොට චෙක් පතක මූලිකාංගවල පළවෙනි එක විදියට මම මෙහෙම නම්බරයක් දානවා. චෙක් පත ලියු දිනය තමයි අපි ඔතනින් පෙන්නන්නේ. දැන් චෙක් පතක ආකෘතිය අඳින්න කිව්වොත් නම්බර දාන්න එපා. මම මේ මූලිකාංග ටික highlight කරන්න ඕන නිසා නම්බර දාලාම චෙක් පතක මූලිකාංග ටික ලියනවා. නමුත් ඔබට විභාගයට අඳින්න කිව්වොත් අංක දාන්න එපා. right. එක චෙක් පතක මූලිකාංග ඕන කෙනෙකුට ඕන විදිහකට නම්බර කරන්න පුළුවන්. එහෙම මේ විදිහටම නම්බර කරන්න ඕන කියලා නීතියක් නැහැ. දෙකට මම එනවා මෙන්න මෙතනට pay කියන එක pay pay මෙහෙම විතර ඉරක් තියෙනවා. ඔබ දන්නවා මෙතන තියෙනවා හෝ රැගෙන එන්නාට කියන වගන්තිය. හෝ රැගෙන එන්නාට කියන වගන්තිය. මේ චුට්ටක් විතර පේනවා අඩුවේ සමහරක් වෙලාවට හෝ රැගෙන එන්නාට කියන පදය තියෙනවා. නේද? හෝ රැගෙන එන්නාට. එතකොට මෙතන තමයි අපි ආදායකයාගේ නම ලියන්න. අපි ලියමුකෝ සිසිර ජය කොඩි. සිසිර ජය කොඩි. එතකොට මේ අංක දෙක විදියට මම ලියනවා මේක. ඒ කියන්නේ උතන තියන්නේ ආදායකයාගේ නම තමයි අපි උතන ලියන්නේ. ආදායකයාගේ නම. නේද? තුන්වෙනි කාරණාව විදිහට මම මේක highlight කරනවා තුන්වෙනි මූලිකාංගයේ විදිහට හෝ රැගෙන එන්නාට යන පදය තමයි ඔය තියෙන්නේ යටින් සටහන් කළා හෝ රැගෙන එන්නාට යන පදය. ඊට පස්සේ මෙතන තියෙනවා rupees කියලා නේ රුපියල් කියන එක. එතකොට ඒකේ ඔබ දැකලා ඇති මෙන්න මෙහෙම ඉදි තුනක් තියෙනවා. මෙතන තියෙනවා මේක ගොඩක් හොඳින් මතක තියාගන්න රිස්ක් කියන එක. මේ එලියෙන් තියෙන්නේ පෙට්ටිය එලියෙන් තියෙන්නේ. මෙතන අකුරින් සහ ඉලක්කයෙන්. මෙතන අකුරින් මෙතන ඉලක්කයෙන්
මෙන්න මෙතන තියෙනවා ගෙවනු කියන විධානය නැත්නම් නියෝගය. එතකොට හතරවෙනි කර්ම විදිහට අපි සලකන්නේ මේකයි. මෙන්න මෙතනත් අපි සලකන්නේ හතරවෙනි කර්ම කියලා. ඒ කියන්නේ චෙක් පතේ වටිනාකම අකුරින් සහ ඉලක්කමෙන් නිවැරදිව ලියන්න ඕනේ නේද? එතකොට අපි ලියනවා 750 පමණි. 750 1,58,750. තොර මෙතනත් දාන්න ඕනේ 1,58,000. මෙන්න මේක ලියද්දි උගා කල්පනාවෙන් අපි මෙන්න මේ ඉර අයිනෙන්ම ලියන්න ඕනේ මේ පැත්තෙන් 1,00,000 තව ඉලක්කමක් දාන්න බැරි වෙන විදියට 1,58,750. ගාන එතකොට වටිනාකම අකුරින් හා ඉලක්කමෙන් මේක ඕනනම් වහලා දාන්න පුළුවන් වෙන්න මෙහෙම 1,58,750 4 ඊට පස්සේ 5 අපි දානවා මේ ගෙවනු යන විධානය තමයි පස්වෙනි මූලිකාංගයේ විදිහට අපි පෙන්නන්නේ. ඊට පස්සේ 6 මෙතන තියෙනවා අනකරුගේ අක්ෂර 6 අනකරුගේ අක්ෂර. ඊට පස්සේ 7 අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මෙතන ලංකා බැංකුව ගොඩ 7. ඒ කියන්නේ ආදායකයාගේ ඒ කියන්නේ ආදායකයට මේ අන ලදුගේ බැංකුව හා බැංකු ශාඛාව නේද? බැංකුව හා බැංකු ශාඛාව. ඊට පස්සේ 8 විදියට අපි පෙන්නන්නේ මෙන්න මේක MICR කලාපය. MICR කලාපය. 8 විදියට පෙන්නන්නේ MICR කලාපය. එතකොට ඔය තමයි චෙක් පතක මූලිකාංග විදියට අපි පෙන්නන්නේ. එතකොට මේ MICR කලාපයේ මූලිකම කරුණු අපිට 4ක් දකින්න පුළුවන් පිළිවෙලින් මේ ඉස්සලම තියෙනවා මෙන්න මෙතන චෙක් පත් අංකය. චෙක් පත් අංකය චෙක් පත් අංකය ඊට පස්සේ තියෙනවා බැංකු අංකය. බැංකු අංකය ඊට පස්සේ ශාඛා අංකය තියෙනවා. ඊට පස්සේ ගිණුම් හිමියාගේ ගිණුම් අංකය තියෙනවා. මෙන්න මේ විදිහට MICR කලාපයේ මූලිකව කාරණා 4ක් සඳහන් වෙනවා. එතකොට චෙක් පත් අංකයක් තියෙන්න පුළුවන්. ඔය විදිහට බැංකු අංකයක් තියෙන්න පුළුවන්. ශාඛාවේ අංකය තියෙන්න පුළුවන්. ගිණුම් හිමියාගේ අංකය තියෙන්න පුළුවන්.
ගිණුම් අංකය ওই විදිහට MICR කලාපේ කරුණු 4ක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒතර මේ විදිහට අපිට චෙක් පතක ආකෘතිය ඇඳලා පෙන්නන්න පුළුවන්. ඒතර විභාගයට චෙක් පතක ආකෘතිය අඳින්න කිව්වොත් එහෙම මේ අංක දාන එක කරන්න අවශ්‍ය නැහැ. ආකෘතිය විතරක් ඇඳලා පෙන්නන්න පුළුවන් චෙක් පතක. ඔය විදිහට චෙක් පතක ආකෘතියක් ඇඳලා පෙන්නන්න පුළුවන්. එතකොට මේ MICR කලාපේ තියෙන තොරතුරු 4 පරිගණකයට කියව ගන්න පුළුවන් විදිහට විශේෂිත තීන්ත වර්ගයකින් තමයි මේ අංක 4 සඳහන් කරලා තියෙන්නේ. අපි කියන්නේ ස්කෑන් මැෂින් එකට මේ චෙක් එක ඇතුල් කරපුවාම ස්කෑන් මැෂින් එකට මේ අංක 4 අඳුර ගන්න පුළුවන් චෙක් පත් අංකය, බැංකු අංකය, බැංකු ශාඛා අංකය සහ ගිණුම් අංකය කියලා පරිගණකයට මේ අංක 4 අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. මේවා අඳුර ගන්න බෑ. නමුත් මේ අංක 4න් කියවෙන කරුණු 4 පරිගණකයකට අඳුර ගන්න හැකියාව තියෙනවා. ඒකට හේතුව විශේෂිත තීන්ත වර්ගයකින් තමයි මේ අංක 4 මුද්‍රණය කරලා තියෙන්නේ. අපි කියන්නේ කාන්දම් අංශුවේදු තීන්ත වර්ගයකින් තමයි මේ අංක 4 print කරලා තියෙන්නේ. අපි කියන්නේ magnetic ink එකකින් තමයි ඔය අංක 4 මුද්‍රණය කරලා තියෙන. ඒ නිසා අර ලේසර් ලයිට් එකෙන් මේ අංක 4 රීඩ් කරන්න අඳුර ගන්න පරිගණකයකට හැකියාවක් තියෙනවා. මැග්නටික් ඉන්ක් එකක් තියෙන නිසා මේ අංක 4 මුද්‍රණය කරද්දී ඒකයි MIC කියන්නේ M කියන්නේ මැග්නටික්, I කියන්නේ ඉන්ක්, C කියන්නේ chapter. ඒ කියන්නේ මෙන්න මේ තීරුව මේ chapter එකේ recognize කියන එක කම්පියුටර් එකට අඳුර ගන්න පුළුවන් ඔය අංක 4. ඒකයි MICR කියලා සඳහන් වෙලා තියෙන්නේ. මේකට අපි කියන්නේ MICR කලාපය කියලා. ඒ විදිහට අපිට චෙක් පතක ආකෘතිය අඳලා පෙන්නන්න පුළුවන්. ඒ වගේම පිළිපතක චෙක් පතේ ලියාගත් තොරතුරු අපි ව්‍යාපාරයේ අවශ්‍යතාවය සඳහා නැත්නම් ගිණුම් කරන අවශ්‍යතාවය සඳහා පිළිපතෙත් ඇතුළත් කර ගන්නවා. එතකොට මෙතන තියෙන දින, මෙතන තියෙන්නේ දිනය. අපිට දින ඇතුල් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා වටිනාකම නේද? මෙතනක් තියෙනවා චෙක් පතේ වටිනාකම. ඒ වගේම මෙතන ඉන්නේ කාටද දුන්නේ කියන එක නිකුත් කළේ කාටද? නිකුත් කළේ කාටද කියන එක මෙතන ලියා ගන්න තියෙනවා. කළේ කාටද? නැත්නම් අපි දන්නේ නැනේ කාටද චෙක් එක දුන්නේ කියලා කල්ලා දුන්නට පස්සේ චෙක් පතේ දිනේ තියෙනවා මෙතන නිකුත් කළේ කාටද? චෙක් පතේ වටිනාකම, ඒ වගේම කුමන කටයුත්තක් සඳහාද චෙක් පත නිකුත් කරේ? භාණ්ඩ ලබා ගැනීමක්ද නැත්නම් විදුලිය ගෙවුවද, රක්ෂණය ගෙවුවද, මොකක්ද කියන එක කුමන කටයුත්තක් සඳහාද මේ මුදල ගෙවුවේ? ඒ වගේ මෙතන තියෙනවා චෙක් අංකය, මෙතනක් තියෙනවා චෙක් පත් අංකය. ඔන්න ඔය විදිහට පිළිපතක ඔය කාරණා ටික අපි ඇතුල් කරන්න ඕනේ. මෙතන දින, මෙතන තියෙන දින, මෙතන ඉන්නේ කාටද දුන්නේ, නිකුත් කළේ කාටද, මෙතන වටිනාකම,
කුමන කටයුත්තක් සඳහාද නිකුත් කරේ? ඒ වගේම චෙක්පත් අංකය පිළිපතක අන්තර්ගත තොරතුරු මොනවාද කියලා ඇහුවොත් නේද අපිට මේ පහ මතක තියෙනවා නම් හොඳයි. පිළිපතක අන්තර්ගත තොරතුරු කවරේද කියලා තාම ප්‍රශ්නයක් අහලා නමුත් ඇහුවොත් අපිට කියන්න වෙනවා. ඉතින් අමාරු නෑ. මේ මම ඒකයි මේ පෙන්නලා කිව්වේ මෙතනදී නේ මෙතනක් තියෙන දිනය. මේ වටිනාකම තියෙනවා මෙතනත් වටිනාකම තියෙනවා. මෙතන කාටද නිකුත් කළේ කාටද වටිනාකම කුමන කටයුත්තක් සඳහාද චෙක් එක නිකුත් කරේ? ඒ වගේම චෙක්පත් අංකය මෙතන තියෙනවා. මෙතන තියෙන චෙක් අංකය මෙතනක් තියෙන චෙක් අංකය. ඒක විශේෂයෙන් මතක තියාගන්න පාඩම් කරන්න ඕනෙත් නෑ. පිළිවෙලටම තියෙනවනේ දිනේ තියෙනවා නිකුත් කරේ කාටද චෙක්පතේ වටිනාකම මේක විතරයි විශේෂයෙන් මතක තියාගන්න තියෙන්නේ. නිකුත් කළේ කුමන කටයුත්තක් සඳහාද කියන එක චෙක්පත් අංකය මෙතන මෙතන චෙක්පත් අංකය. පිළිපතක අන්තර්ගත තොරතුරු. හොඳයි ඊට පස්සේ ප්‍රශ්නෙට අපි යමු චෙක්පතේ ආකෘතිය ඇඳගත්තා නම් එතකොට තව දෙයක් තියෙනවා මේ චෙක් එක අස්සම් කරද්දී MICR කලාපය මගහැරෙනසේ අස්සම් කරන්න ඕනේ MICR කලාපය හරහා චෙක් එකක් අස්සම් කරන්න එතකොට මේක ඩැමේජ් වෙන නිසා මේ මැග්නටික් ඉන්ක් වලින් ලියලා තියෙන අංක පරිගණකයත් එක්ක දත්ත සංනිවේදනය කරගන්න දරුව යන නිසා අස්සම් කරද්දී MICR කලාපය මගහැරෙනසේ අස්සම් කරන්න ඕනේ ඒ වගේම පිටසම් කරද්දී චෙක් එක පිටිපස්සේ පිටසම් කරද්දී MICR කලාපය මගහැරෙනසේ තමයි පිටසම් කිරීම කරන්නත් ඕනේ. ඒක චෙක්පත ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණක් විදිහට අපි දක්වනවා. චෙක්පතක් අස්සම් කිරීමේදී හා පිටසම් කිරීමේදී MICR කලාපය මගහැරෙනසේ කළ යුතු වීම. එතකොට MICR චෙක් එක මේ චෙක් එකක් නවන්න බෑ. නේ? චෙක් එක නැමුවොත් එහෙම නිකන් මේ අංක අර හරියට වැලි කඩදාසියක් නිකන් නවලා දිගහැරියා වගේ තමයි මේ අංක ඩැමේජ් වෙනවා. ඉන්ක් එකක් තියෙන නිසා. ඒ නිසා චෙක් එකක් කවදාවත් නමන්නේ නැහැ. පරිහරණය කරද්දී පාවිච්චි කරද්දී. හොඳයි. ඊට පස්සේ ප්‍රශ්නෙට අපි යමු චෙක්පතේ ආකෘතිය ඇඳගත්තට පස්සේ චෙක්පතක් ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. අනිත් ප්‍රශ්නෙට අපි යනවා. sorry it is සල්ලා. චෙක්පතක අවශ්‍යම තිබිය යුතු මූලිකාංග කවරේද? මේ මූලිකාංග 8. චෙක්පතක අවශ්‍යම තිබිය යුතු මූලිකාංග කවරේද? මූලිකාංග ටික කතා කරලා තියෙන්නේ සටහන් කරගන්න විතරයි තියෙන්නේ. අනිත් ප්‍රශ්නේ චෙක්පතක අවශ්‍යම තිබිය යුතු මූලිකාංග කවරේද? චෙක්පතක අවශ්‍යයෙන්ම තිබිය යුතු මූලිකාංග කවරේද? චෙක්පතක අවශ්‍යයෙන්ම තිබිය යුතු මූලිකාංග කවරේද? චෙක්පතක අවශ්‍යයෙන්ම තිබිය යුතු මූලිකාංග කවරේද?